මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා විශ්‍රාමලත් ගුරු යුවලක් හා දරු තිදෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දෙපාර්ශවයේම පරලෝ සැපත් දෙමව්පියන් සහ සහෝදර සහෝදරයන්ට උපහාර පිණිස මෙම උතුම් ධර්මදේශනය සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලයෙන් ඔවුන්ට පින් අවශ්‍ය නම් එය අනුමෝදන්ව මතු මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණය අවබෝධ කොටගෙන උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරගනිත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු ධර්මය අවබෝධ කරවන්නා වූ සියලුම ගෞරවනීය දේශකයාණන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය සැලසේවා. මෙම අත්භවයේදීම නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටද ත්‍රිලක්ෂණය වැටහි නිර්වාණ අවබෝධය පිණිස මේ පුණ්‍ය කුසල් හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානි චත්තාරි සද්ධා ඉන්ද්‍රි ඉන්ද්‍රියං විරීන්ද්‍රිය ඉන්ද්‍රියං සති ඉන්ද්‍රියං සමාධි ඉන්ද්‍රියං තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ දේශනා පටිගත කිරීමට සම්බන්ධ වෙන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මස්වරණාබිලාසී සදහැවර පින්නතුනේ. අනුග්‍රහක බවතුන් නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමති ධර්මදේශනාවක් කියන නිදහස් මාතෘකාව මට ලබා දීලා තිබෙන්නේ. මේ ධර්ම කරුණු පැහැදිලි කරන් යාමේදී යම් යම් කරුණු තවදුරටත් පැහැදිලි විය යුතුයි කියලා හිතෙන විට ඒ කරුණු කොටස් වශයෙන් ගෙන නැවත නැවත පැහැදිලි කිරීම අපි කරනු ලබනවා. නියත මාතෘකාවක් ලබා දුන්නත් ඒ පැහැදිලි කිරීමක් කරනු ලබනවා. නැත්නම් බොහෝ ධර්ම දේශනා කරන්නට සිදුවෙන බැවින් අපි තෝරාගත් දහම් පෙළවල් ත්‍රිපිටක ග්‍රන්ථෙහි අපි සටහන් කරන් තිබෙනවා. මේ දේවල් මේ තැනට හොඳයි අද කිව්වොත් හොඳයි කියන අදහසට පත්‍රිකා කියවා බැලීමෙන් පසු අපි පැමිණෙනවා. එවන තමයි මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පවතිනා වූ ඉන්ද්‍රිය කියන සූත්‍රයේ තිබෙන කරුණු ටික සමාජයේ දැනුවත් වීම සඳහා පැහැදිලි කළ යුතුයි කියලා කල්පනා කළේ. ඉන්ද්‍රිය කියන වචනේ සිංහලට ගන්න ප්‍රධාන වෙනවා කියන අර්ථයෙන්. දැන් අපි කියනවානේ පංචේන්ද්‍රිය කියලා. පංචේන්ද්‍රිය කියන වචනේ තේරුම ඇස පෙනීමට ප්‍රධානයි, කන ඇසීමට ප්‍රධානයි, නාසය දැනීමට සුවඳයි ගඳ සුවඳ, දිව රස දැනීමට, කය පහස දැනීමට. ඒවටයි ප්‍රධානත්වය දීලා. අනිත්ව කරන්න බෑ ඒගොල්ලොන්ට. ඒ වගේ මේ බුදුසමයේ තිබෙනවා බෝධිපාක්ෂික ධර්ම කියලා වචනයක්. එහි සිංහල තේරුම අවබෝධයේ පැත්ත ගන්නා ධර්මතා කියන එක. බෝධි අපි රුක්ෂේට බෝධිය කියන වචනේ ව්‍යවහාර කරා වුණාට ත්‍රිවිධ බෝධිය තුන්තරා බෝධිය එහෙම ගත්තාම එතකොට බුදුපසේ බුදුමහරහත් කියන්නේ අවබෝධයට පත් වෙන මාර්ග තුනක්නේ. ඒ අවබෝධයට පත් වෙන මගේ අනායසගේ චිත්තසංතානයන්හි රෝපණය විය යුතු, පෝෂණය විය යුතු, වර්ධනය විය යුතු කෙලස් නැමැති සතුරාට එරෙහිව සටනක් දියත් කළ හැකි අර මිත්‍රපාක්ෂික හමුදා වගේ සතුරන් ඝාතනය කරන්න මිත්‍රපාක්ෂික හමුදා එකතු වුණා වගේ දෙවන මහා ලෝක යුද්ධයේදී
මේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංග කුංජරෝ මරසෙන් වනසන්න කියනවා බටවලින් හදපු ගයක් කඩාවිසුරු කරන ඇතෙක් වගේ කියලා. අනර මරසෙන් කියන වචනට අදාළ යම් දෙයක් අපි තුළ භංග කරන්නට විනාශ කරන්නට අවශ්‍ය නම් එඳහා බලවත් කරගත්තු නැත්තම් ප්‍රධාන කරගත යුතු හමුදාව තමයි මේ බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඒක ඔබ වචනෙන් දන්නවත් ඇති සමහර විට. සතර සතිපට්ඨානය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔය එකතු කරපුවම 37ක් එනවා. තව සතර සම්‍යක් කියලාත් තියෙනවා. මේවා එකක් පාසාත් පැය ගානේ පැහැදිලි කරන්න පුළුවන්. මම හිතන්නේ අපි සතිය පිළිබඳව බොහෝ පැහැදිලි කිරීම කරලා තිබෙනවා. නමුත් මේ සමාජයේ බුදුන් වහන්සේ වදාළ සතිය පිළිබඳ අවබෝධය ඉතා පහළ මට්ටමක පවතින්නේ. ඔවුන් සතිය කියලා වෙනත් අදාළ ඉරියව්වකට සතියක් පුරුදු කරනවා වරුණාම මේ ක්ලේශයන් ප්‍රහීන වීම සඳහා සතිමත් වේ යුතුයි කියන අර්ථයට එන්න අසමත් වෙලා ඉන්නවා. ඒ වගේ මේ කාරණා හතර සම්‍යක් කියන එක සම්බන්ධනොත් පසුගිය දවස්වල මම ගොඩක් පැහැදිලි කළා. සම්මා වායාමයේ කියන එක. ඒක අර පොතේ තිබෙන වචනෙන් අරගෙන පාඩම් කරගත්තට තේරෙන්නෙත් නැහැ, ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. මොකද උපන් අකුසල් දුරු කිරීමට, නූපන් අකුසල් නොඉපදීමට, නූපන් කුසල් ඉපදීමට, උපන් කුසල් වැඩි දියුණු කිරීමට. මෙතන බැරි වෙලාවත් මේ අකුසල් කියන්නේ පව්, කුසල් කියන්නේ පින් කියලා ගත්තොත් එතනින් එහාට යන්න බැරි වෙනවා. ඒ අර්ථය නිවන් මඟ ඉවත් වී ගියා වූ ආර්ය සම්මාදිට්ඨිය ඉවත් වී ගියා වූ පින්පව් දෙක පමණක් ලෝකෝත්තර කුසල් ගැන අවබෝධයක් නැති සමාජය විසින් භවගාමී සඳහා දපු එකක්. ආර්ය මාර්ගය නෙවෙයි. ආර්ය මාර්ගයේ පූර්ව ප්‍රතිපදාව. ඉතින් ඒ තුළ තමයි අපට පුද්ගලයෝ වශයෙන් මේවා දිනු කරගත යුතුයි කියලා පාසල් අධ්‍යාපනයේ, දහම් පාසල් අධ්‍යාපනයේ උගන්වන්නේ, පාඩම් කරන්නේ. ඉගෙන ගන්නත් පුළුවන්, ලියන්නත් පුළුවන්, පාඩම් කරන්නත් පුළුවන්, ලකුණු ගන්නත් පුළුවන්. අනුගමනය කරන්න ගියාම පාරක් නැහැ. ඒ නිසා මේ බෝධිපාක්ෂික ධර්ම කියන ඒවා මම පෘථග්ජන එහෙම නැත්නම් පෞකාර පුද්ගලයන් ගාව වැඩෙනවයි කියලා කියන්නේ නැහැ. ඒ වගේම දසවස්තුක සම්මාදිට්ඨියෙන් යුක්ත වුවත් පෘථග්ජන පුද්ගලයන් ගාව වැඩෙනවා කියලා මම කියන්නේ නැහැ. මොකද වුන් බෝධිය පැත්තට යන්නේ නැහනේ. උන් සංසාරයේ පැත්තට යන්නේ. පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් උන් සසරට යනවා වරුණාම අවබෝධයේ මාර්ගයට යන්නේ නැහැ. අවබෝධයටපත් වීම සඳහා ගත යුතු ධර්මතා අනිබෝධිපාක්ෂික කියලා කියන්නේ. මේවා වචන නෙවෙයි. මේ වචනෙන් කියන්නේ සිතේ චිත්තයිසිකවල වර්ධනය වෙන්න ඕන ගති ලක්ෂණ. සොය ඔබ අසා ඇති මේ කවුද ලෝකෙ ගෙනියන්නේ කියලා අහපුවම දීපු උත්තරයක් තියෙනවා බුදුන් වහන්සේගේ. චිත්තේන නියති ලෝකෝ. චිත්තම් පරිකිස්සති කියලා. ඇදගෙන යනවා, බැහැගෙන ඉන්නවා සිත. ජීවිතෙන් ජීවිතයට, සංසාරයෙන් සංසාරයට කයක් යන්නේ නැහැ කියලා ඔබ දන්නවනේ. නමුත් පසුගිය දේශනාවක් කරමින් සිත විසින් කයක් අතෑරුණාට මෝඩකම්, දුර්වලකම්, බුද්ධිමත්කම්, රෝග ලක්ෂණ, ලාප කැලල් පවා ජීවිතයෙන් ජීවිතයට ගෙනියන්න පුළුවන් බව. පුනර්භව සාක්ෂි පැහැදිලි කරන, පුනර්භවයේ පෙර ජීවිතේ පැහැදිලි කරන දරුවන්ගේ පෙර ජීවිතයේ ලක්ෂණ මේ ජීවිතයේ තියෙන තැන් වලින් හොයාගත්තාම මේක ඔප්පු වෙනවා. කය නම් ගෙනිච්ච නෑ, කය පොළොවට පස් කළා. නමුත් කොහොමද තිබුණ දේවල් ආවේ? ඒක තමයි සිත විසින් ගෙන යනවායි කියන එකේ තේරුම. මේ සිත විසින් ගෙන යන ලෝකය තථාගතයන් වහන්සේ ඒ සමය වන විට අර
68 ජූලි 21 වෙනිදාට පෙර අභ්‍යවකාශයට ගිය අය අභ්‍යවකාශ තරණය කළා. සඳ වටා කරකිලා වුණා සඳට බැස්සේ නෑනේ. ක්‍රමෙන් ගියා ඇරුණා. ඒ වගේ මොවුන් දිනු කරපු නුවණක් මේ ප්‍රඥාව නෙමෙයි දිනු කරපු බුද්ධියක් තමයි මේ සිත විසින් ගෙන යන ලෝකයක්. සිත විසින් සත්වයාට හමුවන තැන් පිළිබඳව තුන් භවයක් හමු වෙලා තිබුණේ. කාම භවයේ කාම දුගතිය සහ සුගතිය වශයෙන්, රූප භවයේ රූපී ධානයෙන් කාලක්‍රියා කළ සිත විසින් ගෙන යන දෙයක් වශයෙන්, අරූපී ධානය අරූපී භවයේ අරූපී ධානයෙන් කාලක්‍රියා කරපුවාට ලැබෙන දෙයක් වශයෙන් චිත්තේන නියති. සිත විසින් තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයට ගැලපෙන්නට කයක් ඇතිව හෝ නැතිව, දුක ඇතිව හෝ නැතුව, සැපපණක් ලෞකික ඇතිව හෝ නැතුව, නැත්නම් සමාධි සෝයක් ඇතුව හදලා දෙනවා. බුදුන් වහන්සේ පහළ නොවු සමාජයේ මේ භව ගමන මේ වගේ පහළ තැන සහ ඉහළ තැන දක්වාම ඔවුන්ට හදන්න පුළුවන්කම තිබුණා. නමුත් ඔවුන් කිසිවෙකුටත් භව නිරෝධගාමී ප්‍රතිපදාව කියන එක හම්බුනේ නැහැ. අනේ භව ගාමී ප්‍රතිපදාව වෙනුවට එතෙන්ට භව නිරෝධගාමී ප්‍රතිපදාව හඳුන්වා දීම තමයි බුදුවරයෙකුගේ ලෝක පහළවීමේ විශේෂත්වය. කෙනෙකුට භවගාමී වෙන්න ඕන නම් ඒකට තහනමකුත් නැහැ, අපි විරුද්ධ වෙන්නෙත් නැහැ. නමුත් ලබාගත් ජීවිතයේ තියෙන වටිනාකම හොයාගත්තොත් මේ ඇවිත් තිබෙන්නේ ඊටා දුර්ලභ ගමනක්. මිනිසුන් ඕනතරම් හිටියට ඒ සමෝටම මේ පිළිබඳ ඕනකම නැහැ. මනුස්ස ප්‍රතිලාභයට සද්ධර්මය හමු වීම භවගාමීවීමට අවශ්‍ය සුදුසුකමක් වශයෙන් නෙවෙයි තථාගතයන් වහන්සේ වදාරන්නේ භව නිරෝධගාමීවට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තියෙන. ප්‍රමුඛ පරීක්ෂණේ සමත් වෙලා රසාවට එන්න වගේ අන්නේ මූලික සුදුසුකම්. ඉතින් මූලික සුදුසුකම් සපුරා තිබියදී මේ මූලික සුදුසුකම් ඇති රැකියාවට ඇරුණාම ඊට වඩා පහළ රැකියාවකට යන්න ඕන නෑනේ. අනේ වගේ මේ අධ්‍යාත්මික ගමන් මගේදී අප තුළ බලවත් වෙන්න ඕන චරිත ලක්ෂණ හතරක් නැත්නම් ගති ලක්ෂණ හතරක් මේ පෙන්වන්නේ. දැන් ඔබටත් තේරෙවි සද්ධාව කිව්වහම ඔය බුදු පිළිමයක් දැක්කම නැගිටින, චෛත්‍යයක් දැක්කම නැගිටින, ස්වාමින් වහන්සේ දැක්කම පාරේම දන ගහලා වඳින චරිත. නමුත් සද්ධා සම්බන්ධයෙන් ආගමාදිකම දෙකක් තියෙනවා. පිරිහෙන සහ නොපිරිහෙන කියලා තියෙනවා. ඔකද ආකාරව තීම කියලා තව නම් තියලක් තියෙනවා. මේ සද්දා කොහෙද තියෙන්නේ? විරි කොහෙද තියෙන්නේ? සති කොහෙද තියෙන්නේ? ඔබ සිත පිළිබඳ සහ සිතවල පවතින ආව ගති ලක්ෂණ හදාරපු කෙනෙක් නම් සිතේ පවතින ගති ඔසර චෛසිකයයි කියන ලැබේ කියලා උගන්වලා ඒකේ අකුසල අහේතුක කියලා වර්ග දෙකක් පෙන්නනවා. මෝහහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡා කියන 14 මේවා නැහැ. ඒවට අකුසල චෛසික කියලා කියනවා. කෙනෙක් අකුසලයට පොළඹවන එක වළක්වලා එයින් ඉවත් කර ගැනීම සඳහා භාවිතා කර යුතු බලවත් කළ යුතු චෛසික 52 චෛසිකය තුළ 52 තුළ 25ක් පෙන්ලා තියෙනවා කුසල චෛසික කුසලේවත් සෝබන. පළවෙනි එක සද්ධා. ඒක සද්ධා කියන්නේ චෛතසිකයක්. සද්ධා ඉන්ද්‍රිය කියන එක ඒතර වෙනනම් ඒ සද්ධාව නැමැති චෛතසිකය ප්‍රධාන වෙන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් ඔය සද්ධා පදේ සම්බන්ධයෙන් තිබෙන වසර 30ක් 40කට පෙර කියපු කතාවක් මේක දැන් මතකද දන්නෙත් නෑ හරියට. මම හිතා සක්විති රජුරවන්න හරි කාට හරි තියෙන දෙයක් වෙන්නේ නැති. ඔය අපෙත් ඔය ආච්චිලා පසුගිය කාලවක වානවල කලේ මේ ලිඳ ඉහලා ලිඳට අඟුරු කෑලි දාන එක. අඟුරු වලට පුළුවන්කමක් තියෙනවා අර බොර අවශෝෂණය කරගන්න. ඒකවල පිරිසුදු වෙනවානේ. ඒ වගේ කතාවේ තියෙනවා සක්විති රජුරවන්ට උදක ප්‍රසාද මාණික කියලා එකක් තියෙනවායි කියලා. උදක කියන්නේ ජලය, ප්‍රසාද කියන්නේ පහදවන්න පුළුවන්. ඒ කියන්නේ අර අඟුරු කෑල්ල වගේ ඒකේ තියෙන බොර ගතිය, ලවණ ගතිය උරා ගන්නවා වෙන්නේ ඇති. අන්න ඒ වගේ මේ
අකුසල ස්වභාවයන්ගේ බලවත් වීම මර්ධනය කරන්නට පන්නා දමන්නට ඒවට එකතු නොවෙන්න අප ළඟ දියුණු කරගත්ත යුත්තා වූ ප්‍රධාන කරගත්ත යුතු දෙයක් තමයි සද්ධා ඉන්ද්‍රිය කියන්නේ. ඒක නම් කරනු ලබන්නේ අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කළ හැකි කුසල චෛතසිකයක් විදිහට. මන්දයත් මේවා අපි බලවත් කරලා නැහැ. සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙක් ජීවිතේ මොනවද බලවත් කරන්නේ? එක තැනකට අතු ගාන මිනිස්සයා දිනපතා කසල දිනපතා ඇතෙන්න බැහැර කරන කසල කොට බලවත් වෙනවා. ඒ නැවත නැවත බැහැර කරන නිසානේ. පෘථග්ජන කියන සාමාන්‍ය ජීවිතේ බලවත් කරන්නේ ලෝභය, ද්වේෂය, මෝහය නැවත නැවත භාවිතා කිරීමෙන්. ඒක බලවත් කරගන්න බුද්ධාවාදය ඕන නෑ. බලවත් වූ තරමට දුක වැඩි වෙනවා හැබැයි. දැන් බුද්ධාවාදය ගත්තේ නැත්නම් බලවත් කරගැනීමේ දුක විඳින්න වෙනවරුනහම ඒක තුරන් කරගන්න තේරෙන්නේ නෑ. බලවත් කරගන්න බුද්ධාවාදය ඕන නෑ. නමුත් තුරන් කරගන්න නම් බුද්ධාවාදය ක්‍රියාත්මක කරන්නම ඕනේ. අන්න ඒ නිසා ඕනෑම නොදන්නා පුද්ගලයෙක් මේ දුක් සහගත දුකට හේතු චෛතසික බලවත් කරගෙන දුකටපත් වෙනවා. එයින් ගැලවෙන්න පුළුවන් වෙන්නේ තේරුම් ගත්ත අයට විතරයි. මොකද අර බලවත් වෙලා තිබෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය නැත්නම් තවත් වචනකින් කියනවා නම් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය සහ විහිංසා විතර්කය. ඒ සතුරු හමුදාව. දැන් සතුරු හමුදාව මර්ධනය කරන්න, ඝාතනය කරන්න මිත්‍ර හමුදාවක් නැත්නම් ඊට එරෙහි හමුදාවක් ඕනනේ. දෙවන මහා ලෝක සංග්‍රාමයේත් ඔක තියෙනවා. අනේ වගේ මේ බලවත් වුණා වූ දුස්සචෛතසික වල බලවේගය විනාශ කරගන්නට චිත්තාභ්‍යන්තරය තුළ රෝපණය වේ යුතු, පෝෂණය වේ යුතු බලවේග සමූහයක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාරනවා. කසලවර නැවත එකතු කිරීමෙන් බලවත් වෙන්න ආසේ මෙය නැවත නැවත භාවිතා කිරීමෙන් බලවත් වෙන්නේ ප්‍රධාන වෙන්නේ ඉන්ද්‍රිය. සද්ධා. පෘථග්ජන පුද්ගලයොත් සද්ධාව පාවිච්චි කරනවා. නමුත් ඔවුන්ට මකුණෙක් කාපුවම නොකාපු මකුණොත් අමතක වෙනවා, ඒගොල්ලට වැටෙනවා. මට මතකයි වසර 15ක් 20කට ඉස්සරලා පුවත්පතක තිබුණ සිද්ධියක්. කෙනෙක් නිමන්ත්‍රණය කරනවා, ආරාධනා කරනවා දානය පිණිස ගෙදරට. යම් කිසි සංඛ්‍යාවක්. එදා දාසේ තිබුණා වූ කාර්යබහුලත්වය අමතක වීම හෝ නැත්නම් සෑම ස්ථානයක පවතිනා වූ දානය නිසා සංවිධායක ස්වාමින් වහන්සේට අදාළ ප්‍රමාණය නිවසට වැඩම කරලා දෙන්න බැරි වුණා. 11ක් නම් 7ක්, 10ක් නම් 6ක් 5ක්. දැන් ආරාධනා කළේ බොහොම සද්ධාවෙන්. ප්‍රමාණවත් පරිදි ආවේ නැහැ කියලා කලකිරිලා හැන්දෑවේ පන්සලට යන්නේ පිහියකුත් අරගෙන ගනුදෙනුව බේරගන්න. අන්න අර පෘථග්ජන පුද්ගලයාගේ ශ්‍රද්ධාවේ හැටි. ඔබ සිංහාසනයේ ඔසවා තබනායමයි ඔබට එරෙහි වෙන්නේ කියලා නන්දාමාලිනී කියනවා. මොකද මේ පුද්ගලව වැරදි කරනවා කියලා තමයි සමාජය දකින්නේ. නමුත් මේ නොපිරිහෙන සද්ධාාවක් නෙපෙන්නන්නේ, නොපිරිහෙන සද්ධා කියන එක ඉන්ද්‍රිය වෙනකොට. මෙන්න මේක තුළ දැක ගන්න ඕන කාරණේ තේරුම් ගන්න. අධිකරණයයි, රජයයි, සමාජයයි පුද්ගලව වැරදි කරනවා කියලා දඬුවම් දෙයි, හිරේ දායි, එල්ලා මරයි. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සොයමීම කියන පාඩයක් ත්‍රිපිටකයේ පවතිනවා. ගම්බීරසු ඨානාඨානේසු පඤ්ඤා චක්කුං කමති. ගැඹුරින් බලන්න ඕන. ඔබ ලවා, ඔබේ කය වචන ලවා කවුද මේවා කෙරෙව්වේ? උදාහරණයක් අරන් බලන්න. ඔය රටේ තුටේ පවතිනවා යම් යම් සිදුවීම්. ඒ සිදුවීම් වලදී ඒ මොහොතේ ඒ දේ කරලා තියෙන්නේ පුද්ගලයා
අවියකින් හෝ අතින් පයින් බැලූ බැල්මට පේන්නේ. නමුත් අධිකරණය තීරණය කරනවා පාලනය කරගත්ත නොහැකි කෝපයෙන් ඉහවාගේ කෝපයෙන් මේ වැඩේ කරලා තියෙන්නේ කියලා. ඒක දිගු කාලීනව සැලසුම් කරපු ඝාතනයක් නොව ශනික කෝපය නිසා. ඒ අධිකරණය පැහැදිලි කරන කාරණේ බුදුදහමේ කොහොමද පෙන්වන්නේ? මේ වැරදි කරන්නේ පුද්ගලයෝද අතපයද? නෑ. ඒ මොහොතට උත්සන්න වෙන කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. ලෝභය, දේශය, මෝහය නැත්නම් විහිංසා. තරහව, වෛරය නැත්නම් අවිදැරීම. අන්න මේ සමාජයේ මිනිසුන් ලවා වැරදි කරනු ලබන්නේ මාර සේනාව කියන්නේ ඒකයි. මාරයාට අයිති සේනාවක් අපි ළඟ හතුරන් අසන්න පිරෝපණය කරනවා ත්‍රිවිධ විතර්ක. ත්‍රිවිධ විතර්ක උස්සන්න වූ විට ඔහුගේ පාලනය ගිලිහී යනවා. අනතුරු ඔහුගේ අදහස සිතට එකතු කරලා, කායට එකතු කරලා, වචනයට එකතු කරලා ගහන, මරණ, කපන, කොටන, පලිගන්න, විනාශ කරන, ගමෙන් බැහැර කරන, පෙස්සන් ගහන, හානියක්ම සිදු කරන වැඩට යනවා. කවුද කරලා තියෙන්නේ? අපට පේනවා පුද්ගලයා කරලා තියෙනවා කියලා. තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ සමාජයේ මිනිසුන් තුල බලවත් වෙන්නා වූ ත්‍රිවිධ විතර්කය මිනිසුන් ලවා වැරදි කරනවා කියලා. බලවත්. අන පුතග්ජන පුද්ගලයායි කියලා කියන්නේ මෙන්න මේ මෝඩකම් ටික බලවත් කරගන්න කෙනා. දැන් මේ තුන් දෙනාගේ ඉවත් වී යාම, මේ තුන් දෙනාගේ බිඳුවට බැසීම තථාගතයන් වහන්සේ නම් කරනු ලබන්නේ ලෝභක්ඛය නිබ්බාණං, දෝසක්ඛය නිබ්බාණං, මෝහක්ඛය නිබ්බාණං. බුදු සමය පෙන්න නිවීමටපත් වෙන්න ඕන නම් මේ තුන් දෙනා ඔබේ වාසාවෙන් කියනවා 0 බිඳුවට බස්සන්න වෙනවා. khය. අන්න බලවත් වෙන ප්‍රතිපදාවට කාමාංග කියනවා. බලවත් කරන පැත්ත කාමාංග වඩනවා. දුර්වල කරන පැත්ත වඩනවට බොජ්ජංග වඩනවා කියනවා. අරවට එරෙහිව. එතකොට අපට මේ සද්ධා කියන පදයට බුදුන් කෙරෙහි පැහැදීම කියලා ගත්තම බුදුන් කියන්නේ පිළිමය කියලා අරන් පිළිමයට මල් පහන් පූජා කරගෙන හරියනවද? ඇද්ද? බුදුන් කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කියලා හිතාන උන්වහන්සේගේ නම කියන පමණින් සාදු සාදු නිර්වාණය කියනකොට සාදු සාදු කියන ශ්‍රද්ධාව ප්‍රමාණවත්ද? පැහැදීම නෙමෙයි පෙන්වන්නේ ශ්‍රද්ධා කියලා. අධිගම ශ්‍රද්ධා කියලා වචනයක් තියෙනවානේ. අපේ ධර්ම දේශනාවල බුදුන් කියන්නේ පිළිමයෙන් නතර වෙන්න කියලා තියෙනවද? අපේ ධර්ම දේශනාව බුදුන් කියන්නේ සිරිස් ශරීරයට කියලා නම කියලා පැහැදිලි කරලා තියෙනවද එතනින් නතර වෙන්න කියලා? නෑ. ධර්මයේ දකිද බුදුන් දකි කියලා බුදු සිරුර නොතිබුණත් ධර්මයේ දකින්න පුළුවන් බුදුන් කෙනෙක් ගැන වක්කලි සූත්‍රයේ සඳහන් වෙනවා. උදව්වක් සපයන බුදුරජාණන් වහන්සේම කුද්දක නිකායෙහි සංඝාටිකරණ කියන සූත්‍රය දේශනා කරමින් සංඝාටිකරණය කියන්නේ සිවුරකුනේ ගෑවි හිටියත් කෙනෙකුට බුදුන් දකින්න නම් හම්බ වෙන්නේ නැහැ. ගව් ගණනක් ඈත හිටියත් ධර්මයේ දැක්කොත් බුදුන් දකි කියලා තියෙනවා. පිළිමයෙන් දකින බුදුන්, දැසෙන් දකින බුදුන්ට එහා බුදු කෙනෙක් ඉන්නව නේද? එහෙනම් ධර්මයෙන් දකින බුදුන් කියලා. ඒ බුදුන් කෙරෙහි පැහැදීම වෙන්න බැරිද මේ සද්ධා කියන්නේ? අධිගම කියන්නේ ඒකනේ. ඒ කුමක්ද? ඒ බුදුන් වහන්සේ වදාළේ ධර්මයේ දකින බුදුන් දකි කියන බුදුන් පදයට පෙන්වන්නේ මොකද්ද? මෙහෙම උදව්වක් ගන්න පුළුවනි. ධර්මයේ දකීද බුදුන් දකි, බුදුන් දකීද නිවන් දකි. දැන් ධර්මයේ කල්තියා දැකලා දෙවෙනි බුදුන් දැකලා පස්සේ නිවන් දකින්නවා කියලා ඔබ හිතනවාද? නැත්තම් ධර්මයත් බුදුනුත් නිවනත් එක තැනකට යොදව වචන තුනක් විතරද?
ධර්මයේ කියන පදය සමාජයේ හොඳ දෙයට පවු නොකිරීමට මව්පියන්ට සැලකීමට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොතේ සූත්‍ර දේශනාවලට ධර්මය කියන්න පුළුවන්. ඉදංපි ධම්මේ රතනම් පනීතං කියලා ගාථා දෙකක් රතන සූත්‍රයේ පවතින්නේ. මේද ධර්ම රත්නේ සතු උතුම් රත්න භාවය. ඒ ධර්මය කියන්නේ මොකේදද? එහෙම නැත්නම් සම්මාදිට්ඨි සූත්‍රය තුළ සඳහන් වෙන සම්මාදිට්ඨිකෝ බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ අරිය සම්මාදිට්ඨිකෝ හෝති ධම්මේ අවෙච්ච පසාදේන සමන්නාගතෝ හෝති ආගතං ඉමං සද්ධම්මන්ති. ධර්මයේහි කලකිරෙන්නේ නැති පැහැදීමෙන් යුක්ත ධර්මයට පැමිණෙන සම්මාදිට්ඨිය මොකද්ද? මේ ධර්මයට පැමිණීම කියන්නේ මොකද්ද? පන්සලකට හරි පුස්තකාල පොතකට හරි පොත්ගුලකට හරි පැමිණීමද? අන්න එහෙම හොයාගන්න වෙනවා අපිට. එතකොට රතන සූත්‍රයේ පෙන්නනවා සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝනවි. ඒ සමාධිය හා සමාන සමාධියක් නැහැ ආනන්තරික සමාධිය. ඒ ධර්මයේ උතුම් රත්න භාවයක්. එතකොට ධර්මය කියන්නේ අපේ ඇසට ගෝචර කරන්න බැරි ලැබුණොත් අහිමි වෙන්නේ නැති ලෝකෝත්තර දෙයක්. අර කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්වීමත් සමග බුදුන් දැක්කා කියලා තියෙනවානේ. දැසින් බුදුන් දැක්කා කියලා නෑනේ. එතකොට මේ ධර්මය කියන පදේ මේ නිර්වාණ කියනා වූ ලෝකෝත්තර අර්ථයට භාවිතා කරපු දෙයක් තමයි මම නම් ත්‍රිපිටකය තුළ දකින්නේ. අපි සමාජයේ විවිධ හොඳ දේවල් වලට ධර්මය කියවට. එතකොට එහෙමනම් මේ ධර්මයට පැමිණීමට ධර්මයේ පරම සත්‍ය දෙයක් ඒ අහිමි වෙන්නේ නැහැ. හමු වුණාම ධර්මයට පැමිණීමට කෙනෙක් ලාව තිබෙන්නා වූ පැහැදීම. සද්ධා ඉන්ද්‍රිය ප්‍රධාන සද්ධා ප්‍රධාන වෙන්න වෙනවා. දැන් ධර්මයට පැමිණෙන්න බාධාව මොකද්ද? නීවරණ ධර්ම. නිවීමට පැමිණෙන්න බාධාව නීවරණ ධර්ම. නම් සිතේ රෝපණය වී පෝෂණය වී පවතිනා වූ බලවේග ටිකක් ඉවත් කරන්න ඕන. ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය මේ වශයෙන් කරන්න ඕනේ කියලා තියෙනවා. අන්නේ තුන් දෙනා බුදුන් වහන්සේ නම් කරනු ලබනවා අපේ ජීවිතය තුළ සිත තුළ ඉන්නා වූ කරදරකාරයෝ ටිකක් කියලා. අන්තරා මල, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා පච්චත්තික, අන්තරා වදකා. මලකඩ ටිකක්, කරදරකාරයෝ ටිකක්, වදකයෝ ටිකක්, පසමිතරෝ ටිකක් කියලා පෙන්නනවා. මෙන්න මේ අය බැහැර කිරීම සඳහා සිතේ වැඩදිවෙන යුතු චෛතසික බලවේගයක් තමයි සද්ධා. ඒ ප්‍රධාන වෙන්න වෙනවා. නිකම් පුංචියට තිබුණාට බෑ. අර නිකම් පාරේ යනකොට බුදු පිළිමේ විහාරය දැකලා ඇති වෙන සද්ධාව ඉන්ද්‍රිය නෙවෙයි, ප්‍රධාන නෑ. පිරිහෙන සද්ධාව. එතකොට අර 25 චෛතසිකේ සද්දා සති හිරි අර්ථයෙන් පළවෙනිම සද්ධා. ඒක දෙයක් වශයෙන් බලන්නේ නැතුව සිතේ උපදින හැඟීමක් වශයෙන් දැකලා එය බලවත් වෙනකොට එයා බලවත් වෙන්නේ අර දුෂ්ට හැඟීම් වලට එරෙහිව එයාලට තැන නොදෙන්න. එතකොට ඒක බුදුන් පිළිබඳ අවබෝධය ගැඹුරු වෙනකොට Tamanගේ හිතේ ඇතිවෙනා වූ තවත් කෙනෙකුට ශාසනයට භික්ෂුන් වහන්සේ කෙනෙකුට දොස් කියලා භික්ෂුන් වහන්සේනමක් වරද කරයි කියලා Tamanගේ මේ සද්ධාව නැති වෙන්නේ නැහැ. ආයෙ පිහින් අර අනින්ද යන්නේ නැහැ පන්තරට. මන්දයත් ඒක නොපිරිහෙන සද්ධාවක්. ප්‍රධානයි කියන එකේ තේරුම ඒකයි. ඒ පුද්ගලයාගේ පැහැදීම දන්නවා වැරදි කරන්නේ පුද්ගලයෝ නෙමෙයි ඔහු ළඟ තියෙන ක්ලේශයන් උත්සන්න වීම නිසා. ඉතින් රාජ්‍ය නායකයෙක් තුළ පැවිද්දෙක් තුළ වෙනත් කෙනෙක් තුළ ක්ලේශයන් උත්සන්න වී එහෙම දේවල් වෙන්න ඉඩ තියෙනවා. වැරද්ද කරලා තියෙන්නේ පුද්ගලයා නෙමෙයිනේ අර ක්ලේශයන්නේ. ඒකට අනිත් අය වැරදිකාරයෝද? අන්න එහෙම තවත් කෙනෙක් අතින් දෝෂයක්
අඩුපාඩුවක් සිදු වුණාම මුළු මහත් සමාජයට දොස් තබන්න දෙස් තබන්න යන්නේ නැතිව ඒක ක්ලේශයන්ගේ වරදයක් වශයෙන් දැකලා ඒක යහදාගත්තා වයි. අර සසුන කෙරෙහි හෝ ධර්මයේ කෙරෙහි පවතිනා වූ පැහැදෙන ස්වභාවය ඉවත් නොයන්නේ නම් එතකොට ඔහු තුළ ශ්‍රද්ධා ප්‍රධානයි. නැවත නැවත ධර්මය පිළිබඳව පැත්තට අවබෝධය යොමු කරලා තේරුම් ගැනීම තුළින් තමයි බුදුවරු කොච්චර ලස් වටිනා දෙයක්ද ලෝකෙට එලි කරලා තියෙන්නේ කියලා තේරුම් ගන්න වෙනවා. දැන් මේකට තවත් උපයෝගී ධර්මයක් තියෙනවා. කතංසු තරති යෝගං කතංසු දුක්ඛං අච්ඡේති. කොහොමද මේ දුක ඉක්මවා යන්නේ? බුදුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක්. උත්තර දෙනවා විරියේන දුක්ඛං අච්ඡේති. මේ දුක ඉක්මවා යන්න වීරිය තියෙන්න වෙනවා. අන වීරිය ප්‍රධාන වෙන්න ඕන කියන තමයි වීරීන්ද්‍රිය කියලා කියන්නේ. මොනවට වීරියද මේ? ගල් කඩන්න තියෙන වීරියද? වාහනයක් කෙලවන්න තියෙන වීරියද? කුඹුර කොටන්න තියෙන වීරියද? නැහැ. ඒක කායික වීරිය. නමුත් මේ සිතෙහි දුෂ්ට බලවේග බලවත් වී ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා බුදුන් වහන්සේ වදාරනවා වීරියක් තියෙන්න ඕන කියලා. ඇයි ඒ? දුෂ්ට බලවේග ක්‍රියාත්මක වී ඉවර වෙන්නේ නැහැ. දුෂ්ට බලවේග අපේ කය වචන සිත වරදකට පොළඹවලා අතක් පයක් නැති කරලා ඇසක් නැති කරලා හිරගේ දවලා නැත්තම් මරණයට පවපත් කරනවා. එතනින් එහා පැත්තට දුෂ්ට බලවේග නෙමෙයි විපාක විඳින්නේ අපි. අපාගත වෙලා හරි අංග විකල වෙලා හරි මන්ද බුද්ධික වෙලා හරි අපිව අමාරුවේ දානවා මේ දුෂ්ට බලවේග. එයාලට ඉඩ දුන්නොත්. දැන් අපි කියමුකෝ පාතාල ලෝකය කියලා. ඒගොල්ලෝගේ හිතේ දුෂ්ට බලවේගය උත්සන්න වෙලා තියෙන්නේ. හෙරොයින් බෙදා හැරීමට ගිහින් ඇති වුණ තරඟකාරීත්වය. නැත්නම් පස් බෙදා හැරීමට ගිහින් ඇති වුණා වූ තරඟකාරීත්වය. දැන් බලවත් වෙලා දුෂ්ට බලවේගය. දැන් ඔවුන් පිළිතුරු සොයන්නේම විරුද්ධවාදියාට එකතු කිරීමෙන් ඝාතනය කිරීමෙන් ඔවුන් මරපුහම මට කරදරයක් නැති වෙයි කියලා. ඔවුන්ගේ බලවත් වනේ මේ කියන විරියද බෝධිපාක්ෂික ධර්මවල විරියද නැහැ. අර දුෂ්ට බලවේගය. අනතුරුව 80ක් ඉන්න ඕන අය 30න් 35න් 28න් පරලෝ යනවා. පරලෝ යන්නේ ආදරයෙන්ද කරුණාවෙන්ද වීරියෙන්ද? නැහැ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්. ඔවුන්ගේ බලවත් උනේ පාපය. ද්වේෂය නැත්තම් වෛරය. මේවා බලවත් වීම වෙනුවට මේවා දුර්වල කිරීම සඳහා ඒ උපන් අවස්ථාවට ඒවා උපදින අවස්ථාවට ඒවට එකතු වීම වළක්වන්නට අවශ්‍ය දේ තමයි වීරිය කියලා කියන්නේ. දැන් ඔබට ළමා කාලේ උතරම් කලබල වෙන ගතියක්, පහර දෙන්න හිතෙන ගතියක්, අල්ලපු එකෙන් අල්ලපු උපකරණෙන් තමලා ගහන්න හිතෙන ගතියක් තියෙන නැතුව ඇති. නමුත් ඔබ භාවිතා කළොත් මේක බැන්නොත් බනින්න, ගැහුවොත් ගන්න, පහර දුන්නොත් පහර දෙන්න, ඊර්ෂ්‍යා කළොත් ඊර්ෂ්‍යා කරන්න, ඒ හැඟීම ආවහම ඔබට ඒ පාලනය කරගන්න බෑ. ඉන්නවා මැරෙනවා පේන්නේ මොනව වුණාද දන්නේ නැහැ. එහෙම කියලා කියනවා. එබඳු තත්වයකදී වැරදි පැත්ත නේද තිබෙන්නේ? ඒ පාලනයට අපි නතු වෙනව ඇරුණාම මේක වළක්ව ගන්න අපිට බෑ නේද? කවුද මේ අපිව පාලනය කරන බලවේගය? දැන් නැති අදාළ තැනදී පස්දරේ උදව්වෙන් සිවිරියාවේදී මතුවෙන්නා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. ඔවුන් බලවත් වෙලා මේ සමාජයට මොනතරම් දුක් දෙනවද? Tamanda කොතරම් දුක් දෙනවද? සමාජයට දුක් දෙනවද? අන්න එකෙන් තේරුම් ගන්නට වෙනවා මිනිස්සු නෙමෙයි වැරදි කරන්නේ, මිනිසුන් බලවත් කරගත්තා වූ මෙත් විතර්කය.
ඔවුන් සිතින් ඉවත් කිරීම සඳහා ඔවුන් අවැඩසා දෙන්නන් වශයෙන් තේරුම් අර මෙලොව සහ පරලොව වශයෙන්. ඔවුන්ගේ බලය ශූන්‍ය කිරීම සඳහා ඔවුන් සිතින් ඉවත් කිරීම සඳහා වැඩෙන්ට ඕන එකක් තමයි ඉරීන්ද්‍රය කියන්නේ. වීරිය. දැන් බුදුන් වහන්සේ මේක පෙන්වනවා දරනවා මෙහෙම. අක්ඛෝදේන ජිනේ කෝදා. ක්‍රෝධය ක්‍රෝධ කරන්න හිතෙනවා. නමුත් ක්‍රෝධ නොකරන්න වීරිය තියෙන්න වෙනවා. වේරේන වේරානි නහි සම්මන්තිද කුදාචන. වෛර කරන්න ගිහින් කවදාවත් සංසිඳෙන්නේ නැහැ. එතකොට වෛර කරන්න වීරිය තියෙනවා ඔබට. ඒක වැරදි පැත්තට. නමුත් අවේරේ නච නොකර ඉන්න වීරිය තියෙන්න ඕන. අන්න මොකද්ද මේ වීරිය කියලා ඔබට තේරෙනවා. ඔබේ සිත කය වචන පෙරපුරුදු කරගත් පරිදි යම් මොහතකදී මේ වැරදි වැඩ සඳහා මෙහෙවන්න හිතනකොට ඒ තුලින් සිදුවෙන්නා වූ අනාගත දුක් විපාක දැකලා ආදීනව දැකලා ඉන් වැළැක්වීම සඳහා වීරිය ප්‍රධාන වෙන්න ඕනේ. එහෙමයි ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට සති. මේ තවත් ගැඹුරට දැක්කේ නැති වචනයක්. අපි හිතන්නේ හුස්ම පාර දිහා බලන් හිටපුවම නිකම්ම බුදු වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේත් ආනාපාන සතියෙන් බුදු වුණා කියලා මම අහලා තියෙනවා අම්මලා කියනවා. නමුත් සති ඉන්ද්‍රිය වෙන්න වෙනවා. දැන් ඔබ මොකද කියන්නේ යම් කිසි සිද්ධියකදී ඔය දබරයක් ඇවිලිලා ගිය අවස්ථාවක් එහෙම නැත්නම් පාලනය කරන්න බැරි අවස්ථාවක් මොන ප්‍රමාණවත් දන්නේ සිහිය තිබුණේ නැහැ කියලා. සිහිය නැහැ කියලා. සිහිය නැහැ කියන්නේ ආපු හැඟීම හඳුනා ගන්න බැරි වුණා, වළක්ව ගන්න බැරි වුණා, ඒකට එකතු වුණා. එන ඔබ හඳුනා ගන්නවාද ගහවුවොත් ගහන බැන්නොත් බලන්න පලිගත්තොත් පලිගන්න පුද්ගලයා ඒකට එකට කරන්න යන්නේ ඒකේ ආදීනව දන්නේ නැති නිසා සිහිය නැති නිසායි කියලා. අර සතිපදේ මම පෙන්නනවා. හෝඩියේ පන්තියේ වැඩක් විදිහට. ඒ කියන්නේ ආරම්භක පියවරක්. වැරදි නෙවෙයි ආරම්භක පියවරක්. මෞකසෙන් බිහි වුණා ජීවිත අවසානය දක්වා ජීවත් වෙනවා. කවුරුත් උසුම පාර දිහා බැලුවේ නැහැ. ඒක හැමදාම ඇතුළු වෙනවා පිට වෙනවා එයාට ඕන හැටියට. මහන්සි අරුණොත් හෙමින් කරනවා, මහන්සි අරුණොත් වේගෙන් කරනවා. කවුද බැලුවේ? දැන් යොමු කළොත් ඇතුළු වෙනවා දැනෙනවා. පිට වෙනවා දැනෙනවා. එතකොට ඉස්සරලත් ඇතුළු නා පිට වුණා. ඒ ඇතුළෙන් පැටවීම සතිය නෙවෙයි. දැනීමනේ සතිය කියන්නේ. සිදුවෙන දේ දැනීම. ඒකෙන් අපාඩම තමයි සිදුවෙන දේ දැනෙන්න ඕන. ඉතින් ඕක දැනුණා කියලා කෙලෙස් එකක්වත් නැති වෙන්නේ නැහැ. ඒක ආරම්භක පියවරක්. හොඳයි ඔබට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබ පාවිච්චි කරන සිව්විරියාවේදී මේ සැඟවී තිබෙන්නා වූ හැඟීම් හිතට එනකොට අන්න ඒවාට එකතු නොවෙන්න ඒවා හඳුනා ගන්නට එතෙන්ට එන්න ඕන සිහිය නේද සති කියන්නේ. සම්මා සතිය. සති සම්බන්ධයෙන් ඔබ බෝධිසාක්ෂික ධර්මවල කොහොමද දන්නේ? මම දන්නේ සතිය අටපොලක තියෙනවා කියන්නේ. සතර සතිපට්ඨානය, සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංගේ සම්මා සති. පඩිපෙළක යනවා වගේ යනවා නෙමෙයි එකක් වැඩෙනකොට ඔක්කොම වැඩෙනවා කියලා අර පෙන්නන්නේ. ඔය සති කියන්නේ මිනිසාගේ සිත් සතන් අකුසලින් වැළකීම සඳහා දියුණු කරන් ප්‍රධාන කරගන්න පුළුවන් තවත් චෛසිකයක් නේ. ඒ බලන්න කුසල චෛසිකේ සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝභ තත්‍ර මජ්ජස්සතා කියලා 25ක් තියෙන්නේ. අර සද්ධා ගාවට සති. ඒක චෛතසිකයක් නේද? 52 චෛතසිකවල කුසල චෛතසික. නමුත් ඒක දියුණු කරන්න ඕන චෛතසිකයක්, බලවත් කරන්න ඕන චෛතසිකයක්. සති ඉන්ද්‍රිය. අන්න ඒක තමයි වඩනවා කියන එකේ තේරුම. අනුපස්සී විහෙරති කියන එකේ තේරුම. වඩනවා කියන එකේ තේරුම බලවත් කරනවා කියන එක. අපට සතිය නැතුවම මේ එන හැඟීමට එකතු වෙලා ගාගෙන මරාගෙන කපාගෙන කොටාගෙන ඊර්ෂ්‍යා කරලා පලි අරගෙන ඒවම කරනවා. අන්න සතිය නැති නිසා. සාමාන්‍යයෙන් පෙන්වන්නේ මෙහෙමයි.
යම් කෙනෙක් වදයට බන්ධනයට පත් කරන්න කැමති නම්, ඔහුට දේවල් පැහැර ගන්න කැමති නම්, ගමින් එලවන්න කැමති නම්, රටිනුත් එලවන්න කැමති නම්, එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලවේගයක් යොදා ඔහු බිම වට්ටන්න හෝ ඒ දේවල් තමන් සතු කරගන්න කැමති නම්, නැත්නම් පෙස්සමක් ගහලා අහේතුකව මාරු කරන්න කැමති නම්, දැන් මේ තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේවා විසින් මේවා කරන්නේ. එතකොට ඒවා වැරදි බව සහ ඒවා දුක් විපාක සමාජයට සහ තමන්ට ලැබෙන බව දන්නේ නැතුවම සතිය නැහැ, ප්‍රමාදය. නමුත් බුදු සමය සඳහන් කරනවා අකුසලයෙන් වෙන්වීම කුසලයක් කියලා. අර අකුසල චෛතසිකයන් ආවම ඒන් වෙන්වීම සඳහා නේද මේ එහෙනම් මේ සති ඕන වෙන්නේ. කරනවද නැද්ද? එකතු වෙනවද අතහරිනවද කියන තීරණය ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ මොහොතේදී. නමුත් සති ප්‍රධාන නැත්නම් බෑ. එනත් දුෂ්ට චෛතසික බැහැර කිරීම සඳහා චිත්තාභ්‍යන්තරිත බලවත් වෙන්න ඕන තවත් චෛතසිකයක් සති කියන්නේ. නමුත් සති වලට අයිති වැඩක් තියෙනවා. අර ආපු හැඟීම යුක්ති සහගතයි සාධාරණයි කියලා මම මගේ කොට අරගෙන ප්‍රතික්‍රියා දැක්වීම සතිය වැඩක් නෙවෙයි. ඒක ප්‍රමාදයේ වැඩක්. ඒක ලෝභයේ, දේශයෙන්, මෝහයෙන් මත්වීමේ වැඩක්. ඒක භවගාමී වැඩක්, දුක් දෙන වැඩක්. ඒක දුකට හේතු රැස් කරන වැඩක්. මේ ගති ලක්ෂණ සිතින් බැහැර කිරීම සඳහා තියෙන්න ඕන එකක් සති කියන්නේ. ඔබ හුරු කරලා තියෙන ඔසෝමි ගණමි තබමි හරි උස්ම පාරිසයල් බලන් හිටියට ඔය ත්‍රිවිධ විතර්ක බැහැර කරන්න සතියක් ඔබට ලැබෙනවද? ඔබ බලන් ඉන්නවා විතරනේ කොහේ හරි. අන බෝධිපාක්ෂික ධර්මවල සතිය නෙමෙයි මේ සමාජයේ වඩන්නේ. ඒක ආර්ය පුද්ගලයන් සඳහානේ. මෙන්න මෙහෙම අපි තුල අවබෝධයේ පැත්තට යාම සඳහා අනවබෝධයේ බලසේනාව දුර්වල කිරීම සඳහා වඩන්ට ඕන ගති ලක්ෂණ ටිකක් තමයි මේ ඉන්ද්‍රිය පදේ දාලා තියෙන්නේ. එයින් පෙන්වන්නේ ඔහුට ප්‍රධානත්වය හම වෙනවායි කියන එක. දැන් සාමාන්‍යයෙන් ඔය අනුකණ්ඩ කියන්නේ හමුදාවල. ඒවට ඉන්නවනේ මෙහෙවන්නේ ලීඩර් කියලා. එයානේ ප්‍රධානියා. එයා කියන විදිහට අනිත් අය වැඩ කරන්නේ. අන්න එහෙම කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට ඕන හැටියට වැඩ කරන්න දෙන්නේ නැතුව අපේ කය වචන ඒවයින් මුදවා ගන්නට තමයි මේ සති ප්‍රධාන ගන්නේ. එතකොට අර දුක් උපදන හේතු සිතින් බැහැර කර ගැනීමේ ඕනකමක් කෙනෙකුට ඇති වෙන්න වෙනවා. ඒවට එකතු වුණු පුරුද්ද බලවත් නොදන්න නිසා. එකතු වුණු පුරුද්ද බලවත් වෙන වෙනුවට දැන් ඒවා දුර්වල කිරීම සඳහා එකතු නොවී ඉන්න අවශ්‍ය සද්දා, විරි, සති බලවත් කරන්න ඕන. ප්‍රධාන කරන්න වෙනවා. ඒකයි මම කියන්නේ විරුද්ධවාදී දුෂ්ට හමුදාවට එරෙහිව මිත්‍රපාක්ෂික හමුදාවක් පෝෂණය කරලා බලවත් කරන එකක් මේ කරන්න කියලා. අර ගොල්ලෝ ආවට ඒගොල්ලොන්ට નિયમિત සීමාවෙන් මෙහාට එන්න දෙන්නේ නැහැ. ඔය පසුගිය කාලවක වානවල දිස සීමා හදාගෙන බංකර් හදාන අපේ පැත්ත මේ පැත්ත මේ පැත්ත බලන් ඉන්නවා. නමුත් ඊට එහා එන්න දෙන්නේ නැහනේ. අනේ වගේ මේ අපේ දුකටපත් කරන සීමාවට එයාට ඇවිදින් අපිව ආක්‍රමණය කරන්න හිතට එන්න දෙන්නේ නැතුව ආවනම් යන්න. ඇවිදින් යන්න එන්න එපා කියලාත් නැහැ. එයා විසින් අපි පාලනය කිරීම වෙනුවට අපේ සතිය වීරිය විසින් එයා පාලනය කරන තැනට මේක දියුණු කරන එක ඉන්ද්‍රිය ප්‍රධාන වෙනවා කියන එකේ තේරුම. ධර්මපාලතුමා අර මිනිස්සු උපහාසයට නමක් තිබ්බනේ සෝබන මාලිගාව කියලා. ඒ රතේ ගොඩ වෙමින් දේශනා පවත්වමින් යද්දී සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා කිව්වා වගේම උඹ ඒ වචනේ පාවිච්චි කරෙත් එහෙමයි. බෝධිපාක්ෂික ධර්ම දන්නවද කියලා ඇහුවයි කියලා කියනවා. මිනිසාගේ මිනිස්කම් ඉස්මතු කරන්න නොමිනිස්කම් චිත්තාභ්‍යන්තරයට එළියට එට නොදී ආපු එක මරා දාන්නට මේ බුදුන් වහන්සේ මිනිසුන්ගේ හිත්වල බලවත් කළ හමුදාව මේ. තව එකක් තියෙනවා. අර
පංච ගත්තොත් තව එකක් ප්‍රඥා කියලා දෙනවා. මම මේ ගත්ත සූත්‍රයේ 4යි තියෙන්නේ. පංච ඉන්ද්‍රිය පංච බල කියලා බෝධිපාක්ෂික 4 මේකේ 4යි තියෙන්නේ. එහෙනම් පහ කතා නොකරෙමු. අපි පහ ගත්තොත් පහට කතා කර හැකියි. සමාධිය ඉන්ද්‍රිය. සමාධි කියන පදේ කොයි වගේ අදහසකින්ද හිතන්නේ? ඔය යම් තැන්වල හදලා තියෙන ස්මාරක වලට සමාධි කියලා කියන්නේ. සමහර ගෑනු ළමින්ටත් සමාධි කියලා කියන්නේ, පිරිමි ළමින්ටත්. නැත්නම් සිතේ ඔබේ සිත ගැන ඔබට තේරෙනවා. හරියට රිලෙවෙක් වගේ. රිලවට වටපිට බලනවා, එහෙම අත කහනවා, එනවා සංසුන් බවක් නැහැ. වම් අතින් දකුණු අත කහනවා, දකුණු අතින් වම් අත කහනවා. උඩ බලනවා, වටපිට බලනවා, නිකන් ඉන්නම බෑ. ඒ වගේ නෙවෙයිද පෘථග්ජන පුද්ගලයා අකීකරුවේ මගේ සිතත් පෙරලේ පෙරලෙන රළ වාගේ කියලා කියන්නේ. එතකොට මේක අපි පුරුදු කරගත්ත දෙයක්. ඇසකන නාසය ඔස්සේ විවිධ අරමුණු රස විඳින්න ගිහිල්ලා පිළිවෙලක් නැතුව ඒවා එන්න පුරුදු කරගෙන එන්න තියලා තිනවා. දවල් රැය නැතුව ඇවිදින් අපිට කරදර කරනවා. ඒක එකඟ බවක් නැහැ. සමාධි නැහැ. නමුත් මෙතන තියෙනවා මිච්ඡා සමාධි සහ සම්මා සමාධි කියලා දෙකක්. බුදුදහම ඒක තියෙන්නේ. මොකද්ද මිත්‍යා සමාධි කියන්නේ? සමාධියකුත් තියෙනවා, ඒක මිත්‍යාවකුත් තියෙනවා. ඔබ විවේකීව ගත කරන කෙනෙක් වශයෙන් පැයක් පෙරිත් කියන්න. නැත්නම් සිත වෙනත් තැනකට යන් රොඳී ගාථා ගොඩාක් කියමින් වන්දනා කරන්න. ඔබට අවසානයේ තේරෙවි සිත නිකන් නිස්සබ්දයි. මොකුත් හිතට එන්නේ නැති තැනක් තියෙනවා කියලා. ඔබට තේරෙවි සිතට එන්නේ නැති ඒවා දුක නෑ කියලා. දුක තියෙන හිතට ආවහම කියලා. නමුත් ඔබට මේ දුකට උපදින්න හේතු හිත ඇතුලේ තියෙනවා කියන තව අවබෝධයක් නැහැ. කොහෙන් එනවද දන්නේ නැහැ. නමුත් ඔබට තේරෙවි සිතේ වෙනත් දෙයක් තියෙනවා නම් දුකට එන්න ඉඩ නැහැ කියලා. මෙන්න මේ නිසා මේ අනික්වා හිතට එන්න නොදී චිත්තාභ්‍යන්තරේ යමක් පෝෂණය කරන එක අරමුණක් පෝෂණය කිරීමේවත් කර්මස්ථාන වැඩිම කියලා උගන්වනවා. බෞද්ධ භාවනා කියලාත් උගන්වනවා හැබැයි. මට නම් ඉතින් ඔය බුදුදහම ධර්මයේ තියද්දි කර්මස්ථාන වැඩිම බෞද්ධ භාවනා කියලා තේරෙන්නේ නැහැ. කොහොම පොතේ දාලා තිබුණත්. නමුත් එකෙන් කරන්නේ මොකද්ද? විවිධ අරමුණු වලට අරමුණක් පෝෂණය කොට බලවත් කරන එක. විනාඩියක් දෙකක් පැයක් ඒ අරමුණේ ඉන්න පුළුවන්. එයා බලවත් බැවින් අනිත් පැයට එන්න හිතට එන්න ඉඩ නැහැ. ඒ නිසා සිතට එන්නේ නැති නිසා ඒවා දුක් නැහැ. මම ගන්න උදාහරණයක් තියෙනවා. මට ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න නිසා මම මේ පුටුවට ටිකක් කුෂන් එකක් දාලා සුව පහසු කරන් තියෙන්නේ. ඔබේ පුටුව ලේව නැහැ. මේක දැනගත්තොත් මේක සුව පහසු ඔබට ආසාවක් ඇති වෙනවා මේක ඉන්න. නමුත් මම ඉන්නතුරු ඔබට එන්න බෑ නේද? මේක වාඩි වෙන්න නම් මම අයින් වෙන්න වෙනවා. අනිවාර්යයෙන් මේ සමාධි අරමුණක් නිමිත්තක් තියෙනතුරු අනික්වට එන්න ඉඩ නැති එක තුල ඒවා දුක දැනෙන්නේ නැහැ. මේක තමයි අත්තකල මතානුයෝගින් හොයාගත්ත සමාධි මිත්‍යා සමාධි ක්‍රමය. අර හේතු නැති වෙලා නැහැ. නමුත් වෙන එකක් බලවත් වුණාම අනිත් අයින්ද ඉඩ නැහැ. ඒ නිසා මම දකින්නේ නැහැ බුදු සමයෙන් පිටස්තරව සමාධි ඉන්ද්‍රියක් තියෙනවායි කියලා. නමුත් අර තමන් අනවජ්‍ය වුණොත් නිවැරදි වුණොත් දැන් සාමාන්‍යයෙන් ওই වැරදි කරන මිනිස්සු බලන්නකො ඒගොල්ලොන්ට වැරදි නෑ වගේ හිටියට නිදහසේ ඉන්න බෑ. හිතට දවල් රෑ දෙකේ වද දෙනවා. මොකද වැරදි කරපු එක ආපහු පශ්චාත්තාප වෙනවා. සිල් කඩපු එක. නමුත් වැරදි කරන්නේ නැතුව පුද්ගලයෙක් හිටියොත් ඔහුට අනවජ්‍යයි නේද? ආපහු ඉන්නකොට විවේකයක් කරනවම වද දෙන්න හිත ආයුෂ කේන්නේ නෑ නේද? එහෙම නිවැරදිව නිවැරදි වද දෙන කාරණා නැත්තම් සිතට එන්නේ නැතුවම වදයක් නෑ. දැන් මිනිමරුමක් කළොත් එහෙම නීතියෙන් හංගන්න හැදුවට මතක් වෙන ගානේ විඳවනවා. විතරක් නෙවෙයි බඩපපු දාගෙන යනවා සමහර වෙලට තවත් එහාට දේවල්. ඔබටත් එහෙම යම් ආකාරයේ දැවුණු තැවුණු අවස්ථා ඇති හිතට ආපහු දැවෙනවා. මෙන්න මෙහෙම මේ තමන් පුරුදු කරගත්ත දේවල් හිතට එන එක වළක්වන්න වෙනත් දෙයක් හුරු කරගන්න එක කර්මස්ථාන වලින් පෙන්නනවා. එතකොට ඒක තුල වැඩෙන්නේ ඒ සිතම නැවත නැවත හිතේ උපදින අවස්ථාවක්.
ඒක තියෙනවා නෙමෙයි ඒක ඉපදිනවා නැතෙනවා ඒකම නැවත උතර බැවින් පැයක් කමාරක් දවසක්ම ඒක තියෙනවා කියලා හිතනවා. මේ මිත්‍යා සමාධිය. මේ පිළිබඳව මට ලැබී තිබෙන කාලය විස්තර කරන්න දැන් මදි වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ මේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන ක්ලේශයන් නැතුවම තියෙන සංසුන් බවක් පෙන්නනවා. අර චිත්ත අභ්‍යන්තරයේ ක්ලේශ මූලයන් තිබියදී හදාගත්ත කෘත්‍රිම සමාධියක්. දැන් ඔය ඒ සමාධිය හදාගත්ත අය අහසින් ගියා කියලා තියෙනවා. නමුත් යම් යම් දේවල් දැකලා සිතේ හැංගුණ දේවල් ඉපදිලා අදහස් ආපහු පයින් මාලිගාවේ ඉඳලා පයින් ගියයි කියලා තියෙනවා අර උඩින් යන්න පුළුවන් හැකියාව නැති කරගෙන. යාර චිතය අභිනල තියෙන දේවල් ආවොත් සමාධිය පෙරහෙනවා. මිත්‍යා සමාධිය පෙරහෙනවා. සම්මා සමාධිය පිරෙහෙන්නේ නැහැ. ඒ පිරෙහෙන්නේ නැති එක බලවත් කරන එකට තමයි සමාධි ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ ආශ්‍රවයන් කියන කාරණා එන්ට නොදී එකතු නොවීමෙන් සේ වෙනකොට ඇතුළත හිස් වෙනකොට වහන්න වේවා නැති වෙනවා. ඒ නිසා මේක එක්තරා හරබයක් එක්තරා ශිල්පයක්. තමන් පෝෂණය කරගත් රෝපණය කරගත්තා වූ සතුරා නිවසින් එළවීම සඳහා සිතින් එළවීම සඳහා බලවත් කරන්නා වූ බෝධියට පක්ෂ හමුදාව බෝධිපාක්ෂික ධර්ම. අකුසලයෙන් වෙන්වීම සඳහා වඩන්න ඕන චෛසික කීපයක් නේද මේ පෙන්නන්නේ. අන්න එහෙමයි අපට මේක පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට ඒක බලවත් වෙන්නේ නිකම්ම හිටියට නෙමෙයි. ඒවා යොදන්න වෙනවා අර බලවේග එනකොට ඒවට එකතු නොවෙන්න. සද්ධාව යොදන්න වෙනවා, වීරිය යොදන්න වෙනවා, සතිය යොදන්න වෙනවා. අද යොදන්න වෙනවා. යොදන්න බලවත් වෙනවා. බලවත් තැන ගන්නකොට අර අය දුර්වලයෝ වෙනවා. සමහර විට රජකමේ හිටිය දේවදත්තයා එළවා දමා බ්‍රහ්මතරත් රජුරු රජකමට පත්වීම කියන වචනෙන් කියනවා ඇත්තේ ඕක කියලායි මම කල්පනා කරන්නේ. ඔබ නම් ඉතින් ඉතිහාස කතාවක් ගැන හිතනවානේ එදා හිටපු බ්‍රහ්මදත්ත රජුරු හැමදාම රජ කරුවේ ඇයි කියලා. බුදුහාමුදුරුවෝ රාජකථා චෝර කතා කියපු දෙතිස් කතාකාරයෙක් කියලානේ සමාජයේ හිතන්නේ. නිකන් ඉන්න බැරුවට. ඒ දහම් පෙළ තුල තිබෙන්නා වූ මේ සතුරන් පරාජයකට මේ සත්‍යයට පසක් කරගන්න පෙළ දහම අපට තේරෙන්නේ නැහැ. ඉතින් තේරෙන්නේ නැතිවෙන් හොයන්න ඕනෙත් නැහැ. තේරෙන එකකින් හොයාගනිමුකෝ අපි. ඔය අදහසක් විතරක් කොහොම කියමින් ඉන්නේ සමහර වෙලාවට මම. හොඳයි. මෙන්න මේ විදිහට ඔබ එදිනෙදා ජීවිතයේදී ඔබේ චිත්ත අභ්‍යන්තරයේ බණ තේරෙන්න ඉස්සලා හංගගත්ත හමුදාවක් එළියට එනවා. ගහපම් මරපම් කපකම් කොටපම් පලිගනින් කියලා මේවට කියනවා ත්‍රිවිධ විතර්ක කියලා. මේවා ප්‍රහාණය සඳහා බලවත් කරන්න ඕන බලවේග හතරක් තමයි මේ කුසල පැත්තෙන් පෙන්වන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. වැඩෙන්න ඕන. නැවත නැවත භාවිතා කිරීමෙන් වැඩෙනවා. වැඩෙනකොට අර ගොල්ලොන්ට යන්න වෙනවා තැනක් නැති වෙනවා. රාජ්‍ය බ්‍රහ්මදත්ත රජු රතන්ටපත් වෙනවා එතකොට. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ බුදු සමයේ ධර්මයේ තේරුම් අරගෙන මේක මනෝවිද්‍යාත්මක දෙයක් බව. මනෝමූලික ධර්මතාවයක් බව. මේක සිතේ පවතින යුද්ධයක් බව. මේ සිතට අරක්ගත්තා වූ හතුරන් ටික බැහැර කර ගැනීම ජීවිතය තුළ කරන්න ඕන දෙයක් බව. ඒ සඳහා මේ ඉන්ද්‍රිය ප්‍රදාන වෙන බව තේරුම් ගන්න. එතකොට ඉන්ද්‍රිය ප්‍රදාන කරගත්තාම ඔබට අදාළ කරුණු පහසු වෙනවා ඇති. ධම්මස පාදා ගන්නට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව නිමා කරන්නට සූදානම් වෙනවා. නමුත් තව වචනයක් දෙකක් මට කියන්න ඉඩ තිබෙනවා. අප බුදු සමය කියලා කියන්නේ පුද්ගලයෙක් වශයෙන් බාහිර වශයෙන් කරන්න ඕන ක්‍රියාකාරකමක් කියන හැඟීමේ ඉන්න එපා. ලෝකෙට අවශ්‍ය ක්‍රියාකාරකම් හැමෝම කරන්න වෙනවා. ඒ ක්‍රියාකාරකම් තුළම තමයි මේ හැංගිච්ච සතා ඉන්නේ. එයා ඔබට කරදර කරනවා. ඒ ක්‍රියාකාරකම් කරන ගමන්
හැංගිච්ච සතා එළියට එනකොට එයා සිතින් ඉවත් කරන්නට මේ ඉන්ද්‍රිය කියන කාර්ය බලවත් වෙන්න වෙනවා. මේ අයට මේ තීව්‍ර විතර්කයන්ට අපේ හිතේ තිබුණ තැන ඉවත් කොට මේවට බලවත් මුල් තැන දෙන්න වෙනවා. අන්න එහෙමයි මේ කුසල චෛතසික අකුසලයන් අඩුවර කරන්න භාවිතා වෙන්නේ. මෙලොව මේ සේරම චෛතසික සම්බන්ධ කතාවක්. ඒ චෛතසික වලින් පිට මේවා නැහැ. ඒ චෛතසිකයි බලවත් වෙන්නේ. අවාසනාවකට එහෙම Taman විසින් බලවත් කළ යුතු පැත්තක් දුර්වල කර පැත්තක් තියෙනවා කියලා අපි කල්පනා කරන්නේ නැහැ. සාමාන්‍ය සමාජයේ. අර ත්‍රිවිධ විතර්ක තුල සිටින ඒවා බලවත් කරගැනීමෙන් තවත් පැත්තක ලෞකික සැප දෙන්නා වූ බලවේගයක් බලවත් කරගන්නවා. එතකොට අකුසලෙන් වෙන්නේ මේ කුසලයේ වෙනුවට පුණ්‍යාභිසංකාරය බලවත් කර ගැනීම තුළ ලෞකිකේ නම් ශෝෂණය වෙයි. ලෞකික වශයෙන් සැප විපාක ලැබී ලෝකෝත්තරයට මේකම් කියන්න බැරුව යනවා. බුදු සමය කියලා කියන්නේ 100%ක් ලෞකික සබඳ ලබා දෙන එකක් නෙමෙයි. ලෞකිකේ ප්‍රතික්ෂේප නොකර ලෞකිකේ සහ ලෝකෝත්තරයේ දෙකම ජීවිතය තුළ ජය ගන්න දෙන දෙයක්. ලෝකෝත්තරේ ලෝකයෙන් ඈතර කියලා ගන්න එපා. මරණයෙන් එහා පැත්තේ කියලා ගන්නත් එපා. අර සිතට එන හැඟීම් මම වගේ කියන හැඟීමට අයත්ව විඳින සැප ලෞකික කියලා කියනවා. ඒ හැඟීම් නැත්තම් අර විතර්ක අයින් වුණාම තියෙන සුවය ලෝකෝත්තර කියලා කියනවා. ඒ නිසා මම දකින්නේ දෙලොව අභිවෘද්ධිය කියලා මෙලොවයි පරලොවයි නෙමෙයි මෙන්න මේ ලෞකික ලෝකෝත්තර දෙකම අභිවෘද්ධියට පරසලසා ගන්න ඕනේ කියලා. දෙලොව අභිවෘද්ධිය තමන් සලසා ගන්න. ඔක තමන්ට තමන් පිහිට කර ගැනීමක් නෙපෙන්නන්නේ. අදාළ කරුණු කෙරෙහි තීක්ෂණ ඥානයකින් යුක්ත කටයුතු කළා නිවැරදි කර ගැනීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිස් සේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ විශ්‍රාමලත් ගුරු එලක්හා දරු තිදෙනා විසිනි. අරුණු අතර දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමව්පියන් සහ සහෝදර සහෝදරයන්ට උපහාර පිණිස උතුම් ධර්මදේශනය සිදු කරන ලබන අතර මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලයන් අවශ්‍ය ඔවුන්ට පින් අවශ්‍ය නම් අනුමෝදන්ව මතු මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණය අවබෝධ කොටගෙන උතුම් නිර්වාණ සෝය සාක්ෂාත් කරගනිත්වා. මම දකිනවා ඔබ මගේ බණ බොහෝ අහපු අය කියලා මේ වචන වලින්. ත්‍රිලක්ෂණය පමණක් නෙවෙයි තවත් දේවල් තියෙනවා. නමුත් මේකත් වළංගු කාරණයක් තමයි. ගෞරවනීය දේශකයන් වහන්සේ අතුළු ධර්මය අවබෝධ කරවන්නා වූ සියලුම ගෞරවනීය දේශකයන් වහන්සේලා නිරුක්නෝගේ සුවපත් භාවය හා චිරජීවනයේ සැලසේවා. මෙමත් භවයේදීම නිර්වාණ සෝය සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට ත්‍රිලක්ෂණේ වැටහි නිර්වාණ අවබෝධය පිණිස මෙම කුසල් හේතු ආසා. ත්‍රිලක්ෂණේ වෙනකොට චතුස්සත්ත්‍ය කියලාත් දාන්න. ත්‍රිලක්ෂණ වෙනකොට කර්මක්ෂය කිරීමේ කර්මය කියලාත් දාන්න. ත්‍රිලක්ෂණ වෙනකොට ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය කියලාත් ගන්න. ත්‍රිලක්ෂණය වෙනකොට මරණ සතිය වැඩිම කියලාත් ගන්න. ඔය ඕන එකක් හරියටෙන්ට. හොඳයි. එහෙමනම් මූල්‍ය දායකත්වයේ දරා වෙන් කරවාගෙන ධර්මදේශනාව සඳහා සහභාගී වීමට පැමිණීමෙන් ධර්මදේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් සහ අවබෝධය. පළමුව විශ්‍රාමලත් ගුරුවරයෙක් වශයෙන් ඔබට තවදුරටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු සම්පන්න ජීවිත ගත කරන්නට මෙම අවබෝධයේ හේතු ආසනාව වේවා. ධර්ම ශ්‍රවණය කළ දරුවන් සහ සමස්ත සමාජයට මේ අවබෝධය තවදුරටත් ඔබේ නිවැරදි මාර්ගයේ යාම සඳහා මංපෙත් සලසන්නක් වේවා. ඔබ සඳහන් කළ පරිදි පරලෝසපත් ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පරලෝකීය ගමනේදී පින උදව්වක් වශයෙන් බලාපොරොත්තු වන අයත්නම් අනුමෝදන් කරගෙන ඒ ජීවිතය සුවපත් කරගනිත්වා. එතනින් චුත වෙන දවසකදී යලිත් මිනිසත් බව ලබා කල් නොවේවා ජීවිතයේ මුලදීම බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබ ඔබ සඳහන් කළ පරිදි ත්‍රිලක්ෂණේ වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව පටිසෝතගාමීත්වයේ සඳහා අනුගමනය කරන්න ඕන මාර්ගයේ තේරුම් ගැනීම තුළින් ඔවුන්ටත් මේ ලෝකෝත්තර සැනසීමට මංපෙත් පාදා ගන්නට හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං